ආයු වැඩේවා, නිරෝගී වේවා, සුවපත් වේවා ඔබ රට සහ මුළු ලෝකයම. ඔබ රට සහ මුළු ලෝකයම දෙවතාවක් කියන්නේ ඒක එතරම්ම අවධාරණය වෙන්න ඕන නිසා. අද ජුලි මාසේ 30 වෙනිදා ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් මොනවද කියලා විමසන්න සූදානම්. සිරිත් පරිදි මොබයිල් ඩිවයිස් එක නැත්නම් ජංගම දුරකථනය අතට ගන්නවා. ඉස්සර අපේ ලංකාවට මේ වගේ තාක්ෂණයන් ආවේ කොයිතරම් සීමා සහිතවද? එතකොට අපි ඒ උපාංගයට වෙන වෙනම වචන නිර්මාණය කරන කාලය අපට තිබුණා. කාලය ගත්තා. දැන් මේ තාක්ෂණයත් එක්ක එන අලුත් ටර්ම්ස් නැත්නම් අලුත් වචන අපි සිංහලට පෙරලන්නෙත් නැහැ. ඒ වචනම එහෙම පාවිච්චි කරනවා. ඊතරම් වේගින් අපිට මේ වගේ උපාංග මෙවලම් ලංකාවට එන නිසා, අපි සමාජයට එන නිසා. මේ ජංගම දුරකථනය එහෙම නැත්නම් මේ ස්මාර්ට් ෆෝන් එක තියාගන්න ඕනේ දුර කොයිතරම්ද? මේ ජංගම දුරකථනය ස්මාර්ට් ෆෝන් එක එහෙම නැත්නම් අනිත් ඔය ලැප්ටොප් වගේ ඩිවයිසස් කියලා කියන්නේ ඒවා ඇතිවත් බෑ නැතිවත් බෑ. ඇති කරනවා නැති කරනවා කියලා අද ජාතික පුවත්පත්වල වාර්තා වන ප්‍රධාන පුවත් දුටුවම ඔබට හිතන එක වළක්වන්න බෑ. අපි සූදානම් ජාතික පුවත්පත්වල වාර්තාගෙන එන්න කලින් කොහොමද ලෝකේ කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙන්නේ කියලා ඇසින් ඇස හැරලා බලන්න. ග්‍රීනිච් වේලාවෙන් අද අලුයම 15 වන මිනිත්තුවේ. ඒ කියන්නේ ලංකා වේලාවෙන් ගත්තොත් 5:35ට විතර වගේ යාවත් කාලන කරන වර්ල්ඩ් මීට වෙබ් අඩවිය. ඒ අනුව 19 කෝටි 72 ලක්ෂ 62019 දෙනෙක් වාර්තා වෙනවා කොවිඩ් ආසාදිතයන්. ඊයේ දවසට විතරක් 6,46,787 දෙනෙක් වාර්තා වෙනවා. ඒ රෝගීන් අතරින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්. ඇමරිකා එක්සත් ජනපදයේ 83,829ක් වාර්තා වෙනවා කොවිඩ් ආසාදිතයන් ඊයේ දවසට විතරක්. ඊළඟට ආසියානු කලාපයට ආවම ඉන්දුනීසියාව තමයි නරක පුවත් මවන රට බවට පත් වෙන්නේ. ඊයේ දවසට 43,479ක් ආසාදිතයන් ඉන්දුනීසියාවෙන් වාර්තා වෙනවා. මේ සංඛ්‍යාව මීට වඩා වැඩි වෙන්න පුළුවන් කියලා තමයි ජාත්‍යන්තර මාධ්‍ය කියන්නේ. ඊළඟට ඊයේ දවසේ මරණ 10,136ක් වාර්තා වෙනවා. සමස්ත මරණ සංඛ්‍යාව 42,12,947ක්. මේ වාර්තා වෙන මරණ 10,136න් ඊයේ දවසට වාර්තා වෙන මරණ 10,136න් වැඩිපුරම වාර්තා වෙන්නේ ඉන්දුනීසියාවෙන්. මරණ 1,893ක්. බ්‍රසීලෙන් මරණ 1,354ක් වාර්තා වෙනවා. මේ ලයිස්තුව ගත්තම වර්ල්ඩෝමීටර් වෙබ් අඩවිය සඳහන් කරන අන්දමට ලංකාව මේ ලයිස්තුවේ ඉන්නේ 67 වෙනි ස්ථානයේ. 67 වෙනි ස්ථානයේ. එතකොට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය යවත්කාලන කරනවා ඔවුන්ගේ වෙබ් අඩවිය හරියටම ගත්තොත් වෙලාව ඊයේ රෑ 10:07ට යාවත්කාලන කරනවා. ඒ අනුව ඊයේ දවසට කී දෙනෙක් වාර්තා වෙනවා ආසාදිතයන් විදියටද කියලා ඔවුන් සඳහන් කරන අන්දමට ඊයේ දවසේ අලුතෙන් වාර්තා වෙන ආසාදිතයන් සංඛ්‍යාව 2,370ක්. හරිනේ. 3,04,202ක් සමස්ත රෝගීන් වාර්තා වෙනවා. 2,73,496ක් සුව වෙලා ගිහිලා ඉන්නවා. ඒ අනුව 26,448ක් රෝහල්වල එහෙම නැත්නම් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. මරණ සංඛ්‍යාව 4,324ක්. 4,324ක් මරණ වාර්තා වෙනවා. දැන් ඊයේ දවසට ආයි 2,370ක් ආසාදිතයන් වාර්තා වෙනවා කිව්වන් පස්සේ කියලා කියවෙනවා නේ. ක්‍රමයෙන් පාලනය කරගෙන ආව අලුත් අවුරුදු පොකුර නැවත වතාවක් වර්ධනය වෙනවා. 1,500 සීමාවට පහළින් හිටියා. දැන් දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2,370 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ නිසා එන්නත ලබාගත්තා වුණත් සංචරණ සීමා පනවා තිබෙන නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ ඒ ආකාරයෙන්ම පිළිපදින එක වටිනවා. ඒ වගේම යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහත්මයා නිකුත් කරපු නිවේදනය තියෙනවා අද උදෑසන 6 සිට හුදකලා භාවයෙන් ඉවත් කරන ප්‍රදේශ පිළිබඳව. ඒ යාපනයේ දිස්ත්‍රික්කයේ පොයින්ට් පේදුරු තුඩුව පොලිස් බල ප්‍රදේශයේ වඩමරච්චි උත්තර පොලිස් බල ප්‍රදේශය මෙතෙක් හුදකලා භාවයට පත් කර තිබුණා. එය හුදකලා භාවයෙන් ඉවත් කරන බව ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහත්මයා නිකුත් කරන නිවේදනයේ සඳහන් වෙනවා. ඒ කොවිඩ් සම්බන්ධ පුවත් අපි බලමු රට පිටු අතරින් ජාතික පුවත්පත්වල.
සිරිත ප්‍රධාන සිරස්සල කියන එකනේ. පත්තරවල ප්‍රධාන සිරස්සල මුද්‍රණය කරනකොට සමහර විට උත්තරේ ඇවිල්ලා නැතු ඇති. ඒ නිසා අද ජාතික පුවත්පත්වල ක්‍රීඩා පිටුවේ වාර්තා කරනවා දසුන් ඇතුළු සගයන් ඉන්දියාව සමග පන්දුවාර 20 ඉතිහාසය වෙනස් කරයි. සිරස්සලයක් නොවුනොත් අපි මුල් පිටුවට අරගන්නවා. ඡායාරූප වාර්තා කරනවා ප්‍රදීප් දඹරගේ. දෙරට අතර මෙතෙක් පවත්වා තිබුණ තරඟ 2020 තරඟාවලි 7යි. ඒ 2020 තරඟාවලි 7න් 6ක් ඉන්දියාව ජයගත්තා. එකට එකක් විදිහට තරඟාවලියක් සම කරගන්න සමත් වුණා 2009 අවුරුද්දේ. 2009 අවුරුද්දේ එකට එකක් විදිහට සම කරගන්න සමත් වුණා එක තරඟාවලියක්. දැන් මේ 2021. ඒ කියන්නේ අවුරුදු 12ක්. අවුරුදු 12කට පස්සේ ඔන්න ඉන්දියානු කණ්ඩායමට එරෙහිව ඉන්දියාවට එරෙහිව 2020 තරඟාවලි ජයග්‍රහණයක් ලබනවා ශ්‍රී ලංකාව. එහෙම බැලුවම අපි අද මේ වැඩේ පටන් ගන්න කලින් මැදිරියේත් කතා වුණේ සමහර ලාංකික දරුවෝ මුල්ම වතාවට තමයි ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව 2020 තරඟාවලියක් ජයග්‍රහණය කරනවා දකින්නේ. ඒ නිසා වෙන්නේ නැති ඊයේ මේ කොළඹ අවටන් රතින් එහෙමත්පත් වුණා. ඊයේ දසුන් චානක මෙතෙක් නායකත්වය දරූ 2020 තරඟ 6කින් ලද 5 වන ජයග්‍රහණය ලැබුවා. මිකියාත සහ විශේෂයෙන්ම චමින්ද වාස් කියන පුහුණුකරුවන් දෙන්න මතක් කරන්න ඕනේ. ඉන්දියාව කඩලු 8කට රැස් කළේ ලකුණු 81යි. 2020 තරඟාවලියකදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව මේ. ඊයේ තමන්ගේ 24 වෙනි උපන්දිනයේ සමරපු හසරංග වනිදු හසරංග උපන්දින සාදයේ ජයග්‍රාහීව සැමරීම සඳහා තමන්ගේ මවුරටට උපරිම දායකත්වය ලබා දුන්නා. තමන් ඒ පළමු පන්දුවාරයේදීම සංජු සැම්සන්ව බිඳුවකට දවා ගත්තා. ඊට පස්සේ තුරුරාජ් ගයික්වාඩ් 14 දී දවා ගත්තා. ඉන්දියාවට තවදුරටත් පීඩනයක් එල්ල කළා. පන්දුවාර 4 දී තමන්ට අයිති ලකුණු 9කට කඩලු 4ක් දවා ගත්තා වනිදු හසරංග. නියම උපන්දින තෑග්ගක්. ඒ උපන්දින තෑග්ග ඔහු රටට දුන්නා කියලායි අපිට හිතෙන්නේ. ඔහුගේ 2020 දිවියේ හොඳම පන්දුවේම තමයි ඊයේ වාර්තා වුණේ. අපි අපේ අලුත් ගැටවු ටිකට එහෙම සුබ පතනවා. අලුත් ගැටවු ටිකට සුබ පතනවා. දැවැන්තිය නැතුණයින් පස්සේ වැඩේ ගෙනියන්න බැරි වේද කියලා හිතුණා. හැබැයි කොල්ලෝ ටික නියමයට වැඩේ කළා. 2020 තරඟාවලිය ජයග්‍රහණය කරනවා ඉන්දියාවට එරෙහිව. ඒ අපි තෝරගත්තේ ක්‍රීඩා පුවත් අතරින් අද ප්‍රධාන සිරස්තලය ඇව්වම දින 11කදී ළමයින් සම්බන්ධ අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ 17629ක් ඉන්ටර්නෙට් දාලා. ඉන්දික හේවා විතරණ වාර්තා කරන්නේ දවස් 11කදී මේ. හරිද? ළමා අපරාධ හා ළමා අපචාර සහ ළමා හිංසනවලට ලක් කිරීම සහ ළමයින් අසභ්‍ය දර්ශනවලට ඡායාරූපවලට යොදා ගැනීම පිළිබඳ පොලිසිය නිරන්තරයෙන් සොයා බලන බවත් මේ අනුව පොලිස් ළමා හා කාන්තාකාරාංශය තුළ ඒ සඳහා ඒකකයක්ද පිහිටුවා තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අදිත් රෝහණ මහත්මයා සඳහන් කරනවා. මේ ඒකකයේ විසින් නිරන්තරයෙන් අන්තර්ජාල පරීක්ෂා කිරීම සිදු කරන බවත් මේ අනුව අසභ්‍ය දර්ශන හා වීඩියෝපට අන්තර්ජාලයට මුදාහරින මොහොතේදීම හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා සඳහන් කළේය. මීට අමතරව විශේෂ දත්ත පද්ධතියක්ද සකස් වී තිබෙන බවටත් මේ අනුව අදාළ කටයුතු පසුගිය 17 වනදා ආරම්භ කර අතර එදින සිට මේ මාස 28 වනදා දක්වා පරිගණක දුරකථන ලැප්ටොප් ටැබ් ආශ්‍රයෙන් අන්තර්ජාලයට මේ ආකාරයෙන් ළමයින් සම්බන්ධ අසභ්‍ය දර්ශන 17629ක් මුදා හැර තිබෙන බව සඳහන් කරනවා. ලැප්ටොප් පරිගණක මේ කියපු සියලුම මෙවලම් මගින් මේ 17 වෙනිදා ඉඳලා 28 වෙනිදා දක්වා විතරක් පොලිස් ඇසට හසු වෙච්ච ප්‍රමාණය 17629ක් කියලා සඳහන් කරනවා. දැන් මීට කලින් පැමිණිල්ලක් විදියට තමයි ලැබිච්චම මේ විදිය තොරතුරු අපි වෙත ආවේ. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් කප්පම් ගන්න එහෙම නැත්නම් තර්ජනය කිරීමක් විදියට අසභ්‍ය ඡායාරූප නිකුත් කරනවා කියලා කිව්වම හැබැයි දැන් මේ අජිත් රෝහණ මහත්මයා සඳහන් කරන විදිහට පොලිසියේ විශේෂ දත්ත පද්ධතියක් තියෙනවා. එහෙම නැත්නම් ආරක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම විශේෂ මෙහෙයුම් ඒකකයකුත් ක්‍රියාත්මක කරනවා. මේවා සමාජ මාධ්‍යයට විසිරුවා හැරිය ගමම්ම මේවා අහුවෙන්න පුළුවන්. ඒ නිසා ළඟ තියාගන්න එපා, ෂෙයා කරන්න යන්න එපා, දෙන්න අතරේ වුණත් ෂෙයා කරගන්න එපා කියන පණිවිඩය තමයි විශේෂයෙන්ම දරුවන්ට කියන්න තියෙන්නේ. ඒ අතරේ දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තල අතරේ ඒ.ජේ. අබේනායක වාර්තා කරනවා අසබි වෙබ් අඩවි තහනම්. මේ අධිකරණයේ තීන්දුව ගන්නේ 15 හැවිරිදි දැරිය සම්බන්ධ සිදුවීම පාදක කරගෙන 15 හැවිරිදි දැරිය ගණිකාවක් ලෙස සලකන්නේ නැහැ මහේස්ත්‍රාත්වරිය කියනවා. උසාවියෙන් නියෝග කරනවා අසබි වෙබ් අඩවි තහනම් කිරීම සඳහා. අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කර 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ ප්‍රධාන අපරාධකරු මද්‍රව්‍ය ජාවාරම වගේම තවත් ජාවාරම් රැසක අයුතු අසභ්‍ය ජාවාරම් රැසක කොටස්කරුවෙක් බව
මේ අනුව පොලිසිය වාර්තා කරන පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙන්වෙන්ව අධිකරණයට කරුණු වාර්තා කරනවා. ලිංගික දර්ශන නරඹන්න විනාඩි 5ත් 10ත් අතර කාලයකට රුපියල් 8000ක් අරන් පත්තරයක් අපි තනියම කියවන්න පුළුවන්. ඒක කාටවත් ඇහෙන්නේ නැහනේ. අපේ හිතින් කියව ගන්න පුළුවන්. හැබැයි මට ඒක ඔබට ඇහෙන්න කියවන්න බෑ. මොකද පත්තරේ තියෙනවා මේ අසභ්‍ය දර්ශන මොනවද කියලා, මේ දැරිය සම්බන්ධ අසභ්‍ය දර්ශන මොනවද කියලා පත්තරේ තියෙනවා. පත්තරේ මට කියවන්න බෑ. ඔබ අරන් පත්තරේ කියවන්න. කොහොම වුණත් එම දැරිය ලිංගික කටයුතු සඳහා ජාවාරම් කර තිබෙනවා. විනාඩි 5-10ක කාලයක් සඳහා මේවා නරඹන්න රුපියල් 5000-8000ක මුදලක් අය කරලා තියෙනවා කියලා කියනවා. එවැනි ලිංගික වෙළඳාම් කිරීමේ කුමන හෝ ආකාරයකින් අනුග්‍රහයක් දක්වන සියලුම වෙබ් අඩවි තහනම් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය මේ වන විට චෝදනා එල්ල වී ඇති වෙබ් අඩවිය ගැන තියෙනවා. ඒ වෙබ් අඩවියම කියන්නේ මොකද ඔබට නිකන් හිතෙන්න පුළුවන් ඒක සර්ච් කරලා බලන්න. අපි මොකටද එහෙම බෑඩ් ප්‍රොමෝෂන් එකක් හරි දෙන්නේ. ඒ නිසා වෙබ් අඩවිය නම කියන්නේ. ඒ වෙබ් අඩවිය ඇතුළු අන්වර්ථ සහ අනර්ථ වෙබ් අඩවි තහනම් කිරීමට නියෝග කළා. එමෙන්ම එකී ජාවාරමට ආධාර අනුබල ලබා දීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තවත් සැකකරුවන් 7 දෙනෙකු දැඩි අප කොන්දේසි මත මුදා හැරීමටද අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. අතිරේක මහේස්ත්‍රාත්වරිය මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් කටයුතු කරන බව මේ දක්වන අවධානය දක්වන බව එතුමිය මේ නඩුවේ සම්බන්ධයෙන් දක්වන සමහර අදහස් මාධ්‍යවලින් වාර්තා වෙද්දී අපිට පේනවා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රදීපාලෝචන අබේවික්‍රම වීරසිංහ මහත්මිය මේ සම්බන්ධයෙන් දැඩිව ඒ කියන්නේ නීත්‍යානුකූල කටයුතු ක්‍රියාමාර්ග ගනී කියන විශ්වාසය තියෙනවා සමාජයට. දැන් දවස් 11කදී අසභ්‍ය සිද්ධීන් ළමයි සම්බන්ධ 17629ක් ඉන්ටර්නෙට් එකේ දාලා කියලා වාර්තා කරද්දී මෙන්න ඊළඟ කතාව. දැන් අපි පහුගිය කාලේ මේ අන්තර්ජාලය වැඩියෙන් ආශ්‍රය නිශ්‍රය කරන්න පටන් ගත්තා. ඒ තමයි අපි හිතුවා මේ යාළුවෙක් කියලා. යාළුවෙක් නෙවෙයි මේ පාලනය කරගන්න ඕන සේවකයෙක්, අපේ යටත් සේවකයෙක්. දැන් අපි නොදන්නා තැනකට තල්ලු කරගෙන ගිහිල්ලා අවසානයේදී මොකද සිද්ධ වෙන්නේ? මෙන්න අද පුවත්පත වාර්තා කරනවා වසංගතය හමුවේ ලොව මුල් පෙළේ තාක්ෂණික සමාගම්වල ලාභ ඉහළට. මෙතරම් මේ අන්තර්ජාලය ඔස්සේ සිදු කරන අපරාධ විශේෂයෙන්ම නොමනා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වැඩි ප්‍රවණතාවක් ඇති වෙන්න පටන් ගත්තේ මේ ලොක්ඩවුන් තත්ත්වයත් එක්ක. එතකොට අපි නොදැනුවත්වම අපි කාගේද ගොදුරු බවට පත් වෙලා තියෙන්නේ. එක පැත්තකින් අපි නොදන්න විදියට අපේම සමාජයේ සමහර පුද්ගලයන් ගොදුරු බවට පත් වෙලා මේ විදියට ග්‍රහණයට හසු වෙලා තියෙනවා. අනික් පැත්තෙන් ගත්තම වසංගතය හමුවේ ලොව මුල් පෙළේ තාක්ෂණික සමාගම්වල ලාභ ඉහළට. අලෙවිකරුවන් සහ පාරිභෝගිකයන් අන්තර්ජාල දැන්වීම්කරණය වෙත යොමු වීම, නවතම දුරකථන වෙත යොමු වීම වෙන්ම ක්ලවුඩ් පරිගණක ගබඩා පහසුකම් වැඩි කිරීමට යොමු වීම ඊට හේතුවලු. මුල්පෙළේ තාක්ෂණික සමාගම්වල ලාභ ඉහළ යාම හරහා ඇතිවිය හැකි ඒකාධිකාරීත්වය වැළැක්වීම පිළිබඳව දැන් ජාත්‍යන්තර අවධානය යොමු කරලා තිබෙනවා. නව කොරෝනා හෙවත් COVID-19 වසංගතයේ තත්ත්වය හමුවේ පනවා ඇති සීමා හේතුවෙන් ලොව මුල්පෙළේ තාක්ෂණික සමාගම් වන Microsoft, Apple සහ Google කියන සමාගම්වල ලාභය මෙලෙස කැපී පෙනෙන අන්දමින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඇමරික එක්සත් ජනපද ඩොලර් බිලියන 21.7කින් Apple සමාගමේ ලාභය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම චීනීය ස්මාර්ට් දුරකථන වෙළඳපොළ කැපී පෙනෙන ලෙස වර්ධනය වීමත් Apple මිල වැඩි වෙන ලාභය වැඩි වෙන්න හේතුවක් කියලා කියනවා. ඒ වගේම Microsoft සමාගම සහ Google සමාගමේ Alphabet සමාගමද ආසන්න කාලයේදී අලෙවි කැපී පෙනෙන අන්දමින් වර්ධනය කරගෙන තිබෙනවා. ඒ වගේම Google සමාගමේ ප්‍රධානී සුන්දර් පිච්චායි පවසන ආකාරයට ලෝකයේ බොහෝ ප්‍රදේශවල අන්තර්ජාල ක්‍රියාකාරකම්වල ඉහළ යාම මේ වසංගත තත්ත්වය නිසා ඇති වුණා. ඒ වගේම Microsoft සමාගමේ ක්ලවුඩ් පාදක ගබඩා සේවා නිසා මේ කාල සීමාවේදී කැපී පෙනෙන ලාභයක් රැස් කරගෙන තිබෙනවා. විශේෂයෙන්ම පෞද්ගලික පරිගණක තුල වගේම Xbox වීඩියෝ ක්‍රීඩා කොන්සෝල මගින් තමයි ක්ලවුඩ්ස් ඔස්සේ Google සමාගම Microsoft සමාගම වැඩිපුර ලාභ ලබන්නේ. එතකොට කවුද මේ Xbox වීඩියෝ කරන්නේ? විශේෂයෙන්ම දරුවෝ. ඊළඟට මේකේ සමාජ බලපෑම මොකක්ද කියලා අපිට පේනවනේ අර දවස් 11ක් ඇතුළත 17692ක් පැමිණිලි මේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට එකතු කිරීම හරහා තවත් කතාවක් තියෙනවා. දැන් මේ විදියට මේ සමාගම්වල ලාභය වැඩි වුණත් මෙන්න ඊළඟ කතාව ඒවායේ සේවය කළ මිලියන ගණනක් වූ පිරිසකට සිය රැකියා අහිමිවීමක් සිදු වන බව විදේශ මාර්ගය සඳහන් කරනවා. මේකයි ලෝකය.
එතකොට අපිට අහන්න සිද්ධ වෙන්නේ දෙවියනි ඔබ මැවුලෝ පුදුමයි කියන එක. අපි මේ තවමත් ප්‍රධාන සිරස්තලයකින් එක ගොනු කරගෙන යන්නේ. ඒ පුවත ප්‍රධාන සිරස්තලයක් නෙවෙයි අද පුවත්පතේ ඇතුල් පිටුවකින් අපි තෝරගත්තේ. ඊළඟට යනවා මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය කීර්ති මෙන්ඩිස් වාර්තා කරන්නේ දෙහිවල කතකගේ ගිණුම් 5ක ලක්ෂ 600ක කුඩු සල්ලි. වසර 4ක් තිස්සේ සංසරණය වෙලා වාර්තා කරනවා. ඒ අනුව මද්‍රව්‍ය ජාවාරමින් මේ මුදල් උපයාගත්තා කියලායි සඳහන් වෙන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය බුද්ධි විමර්ශන ඒකකයට ඇති වූ සැකයක් මත මේ බැංකු ගිණුම් පිළිබඳව ඔවුන් රහස් පොලිසිය දැනුවත් කරලා තිබෙනවා. රහස් පොලිසිය විසින් මෙසේ අත්අඩංගුවට ගන්න ලැබුවේ දිහිවල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි කාන්තාවක්. පසුව මේ පිළිබඳව රහස් පොලිසිය කළ විමර්ශනයේදී මේ කාන්තාවගේ ගිණුම් වලට මුදල් බැර කර ඇති පුද්ගලයන් කවුරුන්දයි හඳුනා ගැනීමක් සිදු කර තිබෙනවා. එහිදී අනාවරණ වී ඇත්තේ ප්‍රාදේශීය වශයෙන් මද්‍රව්‍ය ජාවාරම් කරන පුද්ගලයන් සැකකාරියගේ ගිණුම් වලට මුදල් බැර කර ඇති බව. ඒ කියන්නේ ප්‍රාදේශීය වශයෙන් ඉන්න නියෝජිතයෝ තමයි මේ මුදල් බැර කරලා තියෙන්නේ. ලංකාදීපයත් මේ කතාවම තමයි ප්‍රධාන සිරස්තලයේ බවට පත් කරගන්නේ. වාර්තා කරන ඉන්දිකා රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය කුඩු සල්ලි කෝටි 6ක් බැංකු 5ක ගිණුම් 5ක දෙහිවලදී කතක් අත්අඩංගුවට ඒ ලංකාදීපයේ සිරස්තලය. ඊළඟට යනවා කුඩු නඩු ඔක්කොම එක ඖෂධ අධිකාරියේ ලිපිගොනු 20000ක් අතුරුදන්. උදේජීවී ඒකනායක සහ නයන තරඟ ගමගේ වාර්තා කරනවා අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. ඒ සම්බන්ධයෙන්ුත් CIDට විශේෂ විමර්ශනයක් කරන්න සිද්ධ වෙලා සති දෙකක් තිස්සේ පරිගණක පද්ධතිය බිඳ වැටිලා. ෆාමසි ලියාපදිංචිය ඖෂධ හා වෛද්‍ය උපකරණ ලියාපදිංචි සිදු කර ඇති ලිපිගොනු ඇතුළත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත පද්ධතියේ දසතියකට අධික කාලයක් තිස්සේ බිඳ වැටීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ඖෂධ නියාමන සැපයීම පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කළ තිබෙනවා කියලා මහාචාර්ය චන්න ජයසූරිය මහත්මයා සඳහන් කරනවා. මොකද මේක පෞද්ගලික ආයතනයක් තමයි මේ දත්ත පද්ධතිය සකස් කරලා තියෙන්නේ. මේ පරිගණක පද්ධතිය බිඳවැටීම සැලසුම් සහගත ක්‍රියාවලියක්ද අත්වැරද්දක්ද සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වෙනවා. මේ පරිගණක පද්ධතිය පවත්වාගෙන යාම වෙනුවෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමාගමට මේ වන විට ලක්ෂ 280ක මුදලක් ගෙවා තිබෙන බවත් සඳහන් කරනවා. සති දෙකක් විතර තිස්සේ මේ දත්ත පද්ධතිය අක්‍රියයි කියලා බිඳ වැටී තිබෙනවා කියලා අද අරුණ පුවත්පත වාර්තා කරනවා. ඊළඟට දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ ශිරාන් රන්සිංහ සාම්පූර් බලාගාරය අහෝසි කිරීමෙන් කෝටි 20000ක පාඩුවක් ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ කියයි. ගෙවුණු වසර 5ට ඩීසල් බලාගාර හිමියන් කෝටි 16000ක් උපරියලා. නොරොච්චෝලි නැත්තම් රටම පැය 12ක් අඳුරේ. වාර්තා කරන අන්දමට සාම්පූර් ගල්ලංගුරු බලාගාරය 2016 වසරේදී අහෝසි කර දැමීම නිසා ඉකුත් ආණ්ඩුව විසින් පසුගිය වසර 5ේදී රටට සිදු තිබෙන පාඩුව රුපියල් කෝටි 20000ක් යයි ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කර සිටිනවා. ඔවුන් සඳහන් කරන ආකාරයට නොරොච්චෝලු ගල් අඟුළු බලාගාරය නිසි කලට ඉදි නොකළ නිසා මේ වන විට රටට සිදු ඇති පාඩුව පමණක් රුපියල් කෝටි 90000 ඉක්මවා ඇති අතර සාම්පූර් ගල් අඟුළු බලාගාරය අහෝසි කර දැමුවේද මේකේ ව්‍යාපාරික පිරිස කවුද මේ ව්‍යාපාරික පිරිස කියලා අපිට අනාවරණ කරන්න පුළුවන්. ඩීසල් බලාගාර හිමියන් තමයි මේක කරන්නේ. ඔවුන් රුපියල් කෝටි 16000කට අධික මුදල් ප්‍රමාණයක් මේකෙන් උපයාගෙන තියෙනවා කියලා ඔවුන් ගල් අඟුළු බලාගාරය දී කරන්න දෙන්නෙත් නැහැ. අනිකුත් පරිසර හිතකාමී ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න දෙන්නෙත් නැහැ. මේ මාෆියාව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙගාවෝට් 900කින් යුත් නොරොච්චෝල බලාගාරයේ ඉදි නොකළා නම් මේ වන විට දිනකට පැය 12කටත් වඩා වැඩි කාලයක් විදුලිය කපා දැමීමට තරම් බරපතල විදුලි අර්බුදයක් රට තුළ නිර්මාණය වීමට ඉඩ තිබෙන බවත් ඉංජිනේරුවරුන් සඳහන් කරනවා. නොරොච්චෝල ඉදි නොකළා නම් මහින්ද මහත්තයා පැය 12ක් අඳුරේ ටීවී බලන්න වෙන්නේ ඉටිපන්දමක් පත්තු කරගෙන තමයි කියලායි හිතෙන්නේ. තරමේන්තුවේ අපි නෙස්ටමෝල්ට් ෆස්ට් කප් සිතුවිල්ල හැමදාම ඉදිරිපත් කරනවා. ඔබටත් ඔබේ සිතුවිල්ල නෙස්ටමෝල්ට් පේජ් එකට එකතු කරන්න පුළුවන්. ඒක ලස්සන නම් ලෝකයක් රටක් දකින්න දැනගන්න ඕනේ නම් ඒක එදා දවසේ අද දවසේ ෆස්ට් කප් සිතුවිල්ල බවට පත් වෙනවා. ඒ අනුව හංසි චන්ද්‍රසේකරගේ ලස්සන සිතුවිල්ල තමයි අද දවසේ නෙස්ටමෝල්ට් ෆස්ට් කප් සිතුවිල්ල බවට පත් වෙන්නේ. කුරුල්ලෙක් බය නැතුව ඕනම අත්තක වහන්නේ තමන් ගැන ඇති විශ්වාසය නිසා මිසක් අත්ත ගැන ඇති විශ්වාසය නිසා නෙවෙයි. තමන්ගේ අත්තටු ගැන ඇති විශ්වාසය නිසා තමයි එහෙම කුරුල්ලෙක් බය නැතුව ඕනම අත්තක වහන්නේ. ඔබ විශ්වාස කළ යුත්තේ ඔබමයි. කුරුල්ලෙක් බය නැතුව ඕනම අත්තක වහන්නේ අත්ත ගැන ඇති විශ්වාසය නිසා නොවේ. තමන්ගේ අත්තටු ගැන ඇත තියෙන විශ්වාසය නිසා. ඔබ විශ්වාස කළ යුත්තේ ඔබමයි. හංසි චන්ද්‍රසේකරගේ නෙස්ටමෝල්ට් ෆස්ට් කප් සිතුවිල්ලයි ඒ. ෆස්ට් කප් සිතුවිල්ල එහෙම කිව්වම පස්සේ අද දවසේ අපි ක්‍රිකට් වලින් මේ කතාව පටන් ගත්තේ. එහෙම කිව්වම
ශමික දෙහිපිටිය මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්වල අතරේ වාර්තා කරන පොල්ගෙඩි අකුරින් කුසල්ට ධනුෂ්කට වසර 2ක දික්වැල්ලට තරඟ වසර 1හමාරක තරඟ තහනමක්. ඩොලර් 25000 බැගින් දඩත් සමග කුසල්ට ධනුෂ්කට වසර 2ක දික්වැල්ලට 1හමාරක තරඟ තහනමක්. මේ අර එංගලන්තෙ ගිහිල්ලා නොමනා හැසිරීම පිළිබඳවයි. බිනර කමිටුවෙන් මේ නිර්දේශ ලැබෙනවා විධායක සභාවේ තීන්දුව අද කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. එතකොට ඊයේ මැච් එකට මේ තුන්දෙනාත් හිටියානම් කොහොමද කියලා පසුවිපරමක් කරන්නත් පුළුවන්. කුසල්ට ධනුෂ්කට දික්වැල්ලට හපංකම් දක්වපු තුන්දෙනෙක් හැබැයි විනය විරෝධී හැසිරීම නිසා මේ දඩුවම පැනවෙනවා. කුසල්ට ධනුෂ්කට වසර 2ක තහනමක් දික්වැල්ලට තරඟ අවුරුදු 1හමාරක තහනමක්. එතකොට මෙතන තියෙනවානේ ඇයි ධනුෂ්කට සහ කුසල්ට වඩා අඩු කාලයක් දික්වැල්ලට මේ තරඟ තහනම් පැනවෙන්නේ කියලා අද අරුණ පුවත්පත මේකට හේතුව දාලා තිබුණා. මේක අවසන් තීන්දුව නෙවෙයි. ඒ කියන්නේ මේ අවුරුදු 2 සහ 1හමාර තීන්දුව අවසන් තීන්දුව නෙවෙයි. පරීක්ෂණ කමිටුව ඉදිරියට එන විදියට ගරුසරි සහිතව ගැළපෙන ඇඳුමින් පැළඳුමින් පවා සැරසිලා එතෙන්ට ඇවිල්ලා තුනේ දික්වැල්ල විතරයි. අනිත් දෙන්න ඇවිත් තිබුණේ ගෙදර යන ගමන් වගේ. එයම ප්‍රමාණවත් මේ අය තවම වැදගත් විදිහට හැසිරීම හුරු වෙලා නැහැ කියන එකට පෙර වැරදිවලදී ගැළපෙන දඩුවමක් දුන්නා නම් මෙහිම වෙන්නේ නැහැ. අපේ ක්‍රිකට් නිලධාරීන් හෙටත් මේ අයව නලවන තීන්දුවක් දුන්නොත් ඒක පුදුමයක් වෙන්න දෙයක් නෙවෙයි කියලා ක්‍රිකට් ආයතනයේ සම්බන්ධ ප්‍රකාශකයෙක් කිව්වා කියලා අද අරුණ පුවත්පත සඳහන් කරනවා. දික්වැල්ලට අවුරුදු 1හමාරක තරඟ තහනමක් සහ ඊට පස්සේ කුසල්ට ධනුෂ්කට අවුරුදු 2ක තහනමක් පැනවෙන්න හේතුව තමයි මේ විනය පරීක්ෂණයට ඇවිල්ලා තියෙන විදියම හැසිරීම පිළිබඳ සාක්ෂියක් කියලා කියන්නේ. කොහොමවත් හැසිරීම පාලනය කිරීම, ඒ කියන්නේ විනයගරුක හැසිරීම, විනයවත්ව හැසිරීම, හපංකම් දක්ෂකම් කොතරම් තිබුණා වුණත් විනයගරුක හැසිරීම කොයිතරම් වටිනවද කියන එක ක්‍රිකට් වලින් මේ උදාහරණයෙන් පෙන්වන්න පුළුවන්. හැබැයි ඊයේ දවසේදී සමගි ජන බලවේගය මුණ ගැහෙන්න ගියා අන්තර් කියන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය. එතනින් ගිහිල්ලා ඇවිල්ලා එළියට ඇවිල්ලා එක ආචාර්යවරියක් කිව්වා කොතලාවල පනතට අපි විරුද්ධ වෙන්නේ ඒකෙන් හැසිරීම පාලනය කරනවා කියලා. හැසිරීම පාලනය කරනවා. ඒ කියන්නේ විනයවත් කිරීමනේ හැසිරීම පාලනය කරනවා කියන්නේ. කියන්නේ විනයවත් කිරීම, හැසිරීම පාලනය කිරීම කියන හේතුව මත ඒ පනතට විරෝධතාව පළ කරනවා කියලා එක්තරා ආචාර්යවරියක් කිව්වම පුදුම හිතුණා. මේ හොඳ උදාහරණයක් ක්‍රිකට් වලින් ගෙනාව. ඊට පස්සේ අපි යනවා අරුණ පුවත්පතට. අරුණ පුවත්පත මුල් පිටුවේ සඳහන් කරන උදේජීව ඒකනායකගේ වාර්තාවක් එන්නත අනිවාර්යයි. නවනීති ගෙනීමට පියවරගෙන තිබෙන බව වාර්තා කරනවා. කොවිඩ් එන්නත් ලබා දීම අනිවාර්ය කිරීමෙන් නීති රීති ගෙනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් කාර්යසාධක බලකාර රැස්වීමේදී අවසන් තීරණයක් ගන්න බව. ඒ කියන්නේ අනිද්දා සමාවෙන අද රැස්වෙන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙන කමිටුවේදී කොවිඩ් කාර්යසාධක බලකාර රැස්වීමේදී අවසන් තීරණයක් ගන්න බවයි අරුණ පුවත්පත සඳහන් කර සිටින්නේ. ඒ අතරේ තවදුරටත් වාර්තා කරන්න පුළුවන් අද ජාතක පුවත්පත් වාර්තා කරන පුවත් ඒ මොනවද? අද පුවත්පතට ගියාම දැන් කොවිඩ් එන්නත අනිවාර්යයි කියලා කියද්දී අද පුවත්පත සඳහන් කරනවා ගුරු ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් වර්ජන අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා කියලා. ගුරු ගැටලුවට දෙවනදා විසඳුම් නැත්තම් විරෝධතා හා වර්ජන ජාතික වෘත්තීය සමිති පෙරමුණ කියයි කියලා එච්.අයි. තුෂාර වාර්තා කරනවා අද පුවත්පතට. එහෙම කිව්වට අනික් පැත්තෙන් කොරෝනා වේගවත් වෙද්දී අරගල කරනවා නම් නීතිමය පියවර ගන්න නිර්දේශ කරනවා කියලා PHI වරුන්ගේ සංගමය සඳහන් කරනවා කියලා ජූඩ් සමන්ත පුත්තල මිදල වාර්තා කරනවා. කොරෝනා වේගවත් වෙද්දී අරගල කරනවා නම් වීදි සටන් වලට යනවා නම් අපි ලෑස්ති ඒ නිර්දේශය ලබා දෙන්න පොලිසියට හෝ අධිකරණයට ඒ අවශ්‍ය නිර්දේශ ලබා දෙන්න ලෑස්ති. ඒ වගේම GMO එකක් රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයත් මේ කතාවම කියනවා. දිනමින පුවත්පත වාර්තා කරන උද්ඝෝෂණ වලට නීති ගෙනෙන්නවා නම් නීති ගෙන්නේ එන්න ඕනේ. එහෙම නැත්නම් මේ පැතිරීම තවත් පාලනය කරගන්න අමාරුයි කියලා. එන්නත අනිවාර්යයි කියලායි අපි මුලින්ම වාර්තා කරන්න පටන් ගත්තේ. ඒ අනුව රාජ්‍ය ආයතන සඳුදා සිට වැඩ කරන්න පටන් ගන්න බව සාමාන්‍ය පරිදි අද චාමර පල්ලේගෙදර වාර්තා කරනවා අරුණ පුවත්පතට. රාජ්‍ය ආයතන වල කටයුතු සාමාන්‍ය පරිදි ලබන දෙවනිදා සඳුදා ඉඳලා ආරම්භ කරන බව ලේකම් ජේ.ජේ. රත්නසිරි මහත්මයා පළාත් පාලන අමාත්‍යාංශයේ සඳහන් කර සිටිනවා. ඒ වගේම තවදුරටත් වාර්තා කර සිටින්නට පුළුවන් අරුණ පුවත්පත වාර්තා කරන පුවත් අතරේ 12ට වැඩි දරුවන්ට එන්නත් කරණය ආරම්භ කරනවා කියලා මේ පිළිබඳව අද දවසේ ජාතක පුවත්පත් බොහොමයක වාර්තා තියෙනවා. ඒ තමයි ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත වුණා. මේ අවස්ථාව
විවෘත කිරීම අවස්ථාවට ප්‍රධාන ගත්තේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහත්මයා. එතුමා කියනවා සයිනෝෆාම් එන්නත් ලක්ෂ 80ක් එන මාසේ ලංකාවට. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහත්මයා එහෙම කියනවා තුන්වන මාත්‍රාවකට ලංකාවේ අපි හදිස්සි නොවිය යුතුයි. එන්නත් ලබාගත් අය මිය යාම ගැන අධ්‍යයනයක් කරනවා. ඒ වගේම එන්නත් තුළින් 90%ක් ලෝකයේ ධනවත් රටවලට ගිහිල්ලා දියුණු රටවලට 5%යි ලැබිලා තියෙන්නේ. ඒ වගේම මොනම එන්නත ගත්තත් රට යන්න බාධාවක් නැහැ කියලත් අද අරුණු පුවත්පත සඳහන් කර සිටියා. සයිනෝෆාම් එන්නත් ලක්ෂ 80ක් එන මාසේ ලංකාවට එනවා. ඕනම කෙනෙක්ට මේ එන්නත ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ අනුව තමයි අද ඩේලි නිවුස් පුවත්පතත් සඳහන් කරනවා COVID jabs for all over 30 by September 15. අවුරුදු 30ට වඩා වැඩි සියලුම දෙනාට සැප්තැම්බර් 15 වෙනිදාට කලින් එන්නත ලබා දීමට නියමිතයි. ඒ වගේම වයස අවුරුදු 18ට වඩා වැඩි අයට ඩේලි නිවුස් පුවත්පත සඳහන් කරනවා. ඒ වගේම අරුණු පුවත්පත කියන විදිහට 12ට වඩා වැඩි දරුවන්ට, ඒ කියන්නේ ලක්ෂ 40ක විතර එතකොට පිරිසක් ඉන්නවා. 12යි 30යි අතර වයස් කාණ්ඩයේ සියලුම දෙනාටත් එන්නත ලබා දීම සඳහා තීන්දුවක් ගැනීමට නියමිතයි. ඒ වගේම අද දවසේදී ජනාධිපතිතුමා තීන්දුවක් ගන්න නියමිතයි. වෙනතන් අද සාකච්ඡාවට ගැනීමට නියමිතයි. එන්නත අනිවාර්ය කිරීම සඳහා නීති කෙටුම්පත් සකස් කරනවාද කියලා. කොහොමනත් මේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කිරීමේ අවස්ථාවේදී ලලිත් වීරතුංග මහත්මයා කරපු කතාව මනෝජ් චබේදීර වාර්තා කරනවා අද දිවයින පුවත්පතට විචාරශීලීව ප්‍රවෘත්ති සංනිවේදනය නව මාධ්‍ය මධ්‍යස්ථානයේ අරමුණයි කියලා. මේ සියල්ලම පාහේ කුමන අරමුණින්ද ක්‍රියාත්මක වෙන්නේ? ජනාධිපතිවරයෙකුට දිනකට කටයුතු විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ සියල්ලම පාහේ රටේ ප්‍රතිපත්තිමය තීන්දුව සහ රාජතාන්ත්‍රික කර්තව්‍යයන්. එම කර්තව්‍යයන් මගින් ඉබේම ප්‍රවෘත්ති ඉපදෙනවා. එම ප්‍රවෘත්ති ඔබට නිසියාකාරව විචාරශීලීව සංනිවේදනය කිරීම තමයි මෙම නව මාධ්‍ය මධ්‍යස්ථානයේ අරමුණ කියලා තුමා සඳහන් කරනවා. ඒ වගේම කොවිඩ් ජාතික එන්නත් කරන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායක් ජනාධිපතිතුමා පසුගිය අවුරුද්දේ දෙසැම්බර් 31 වනදා පත් කළා. ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහත්මයාගේ සභාපතිත්වය දරන මේ කාර්යසාධක බලකායට පවරපු ප්‍රධානතම කාර්යය තමයි ශ්‍රී ලංකාවේ භාවිතයට සුදුසු එන්නත් වර්ග ලබා ගැනීම. ඒ අනුව දැන් ලබන සතියේත් එහෙම නැත්නම් එන මාසෙත් එන්නත් සයිනෝෆාම් එන්නත් ලක්ෂ 80ක් ලැබෙනවා කියලා කියනවා. මේ වෙනකොට එන්නත් ප්‍රමාණවත් පරිදි රට තුළට ලැබෙමින් පවතිනවා. ඒ අනුව මේ කොවිඩ් එන්නත් කරන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකාය ලලිත් වීරතුංග මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ගත්ත පියවර නිසා මේ හැකියාව ලැබුණා කියලා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කින්ස්ලි රත්නායක මහත්මයා සඳහන් කරනවා. මේ අවස්ථාවට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සුදීප හෙටිආරච්චි මහත්මයා සහභාගී වෙච්ච අන්දම ඡායාරූපවල වාර්තා කරනවා. දැන් ඊළඟට අරුණ පුවත්පත සඳහන් කරනවා කොරෝනා රෝගීන්ගේ ප්‍රතිකාරවලට දිනකට ඔක්සිජන් ලීටර් 43000ක් සූදානම්. දවසට ඔක්සිජන් ලීටර් 43000ක් සූදානම්. 45000 පැන්නොත් ආනයනයට සූදානම්. ජම්බෝ සිලින්ඩර් 4800කුත් ගෙන්නලා කියලා වාර්තා කර සිටින්නේ උදේජීවේක නායක. දෛනික ඔක්සිජන් පරිභෝජනයේ ලීටර් 45000 ඉක්මවුවොත් ආනයනය කිරීමට ඖෂධ නියාමන සැපයීම පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඔක්සිජන් ලීටර් 43000ක් දෛනිකව භාවිත කරන බව දැනට අමාත්‍යාංශය සඳහන් කරනවා. ඔක්සිජන් පරිභෝජනය දැනට සාමාන්‍යයෙන් ලීටර් 22000යි. මේක වැඩි වුණොත් දැනට මට්ටක්කුලිය සපුගස්කන්ධ සහ මාබිම විහිටි ඔක්සිජන් නිෂ්පාදනාගාරවලින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඔක්සිජන් සපයනවා. මේ අවශ්‍යතාව වැඩි නම් පිටරටින් ගෙන්නනුනොත් ලෑස්ති කියලා මහාචාර්ය චන්න ජයසූරිය මහත්මයා සඳහන් කරනවා. ඊළඟට එන්නත් කරන වැඩපිළිවෙල තමයි දැනට ලෝකයට තියෙන සාර්ථක සහ එකම විකල්පය. යන කොවිෂීල්ඩ් පළමු මාත්‍රාවගෙන සති 16කට පසු 93%ක ප්‍රතිශක්තියක් හිමි වන බව ආචාර්ය චන්දම ජීවන්දර මහත්මයා කරන ප්‍රකාශය අද දිනමින පුවත්පත වාර්තා කරනවා. සන්ධ්‍යා කරුණාරත්න මේ වාර්තාව ගෙන ඉන්නේ කාර්යක්ෂම ප්‍රතිදේහ වර්ධනය සති 4ේදී 97ක් පැවතියද ආයි හැබැයි සති 16කින් පස්සේ 74 දක්වා අඩු වෙන්න පුළුවන් කියලත් එතුමා සඳහන් කරනවා. කොවිෂීල්ඩ් පළමු මාත්‍රාවගෙන සති 16කට පසු 93%ක ප්‍රතිශක්තියක් හිමි වන බව සඳහන් කර සිටිනවා. අද දිනමින පුවත්පත මුල් පුවත් අතරේ වාර්තා කර සිටිනවා. ඊට පස්සේ අපි සූදානම් අරුණ පුවත්පතේ ඒ පුවතෙන් පස්සේ දින මින පුවත්පතට අවධානය යොමු කරන්න. ඒ තමයි ඩෙන්ගු යලි හිස ඔසවන ලකුණුත් ඔන්න පහළ වෙලාලු.
ඛණ්ඩ 4ෙම රෝගීහු රට පුරා සඳහා කරුණාරත්න වාර්තා කර සිටිනවා. පසුගිය වසරට සාපේක්ෂව ඩෙන්ගු රෝගීන්ගේ වැඩිවීමක් මේ වසර තුළදී වාර්තා වන අතර ඩෙන්ගු රෝගීන් වෛරස් ඛණ්ඩ 4ම රට තුළ සැරිසරන බවට පර්යේෂණ වාර්තාවන් තහවුරු කරගෙන තිබෙන බවයි කියලයි අද දිනමින සඳහන් කර සිටින්නේ. දිනමින ඒ අතර වාර්තා කරනවා ඉශාලිනීගේ සිරුර පේරාදින් රෝහලට ගෙන යාමට නියෝග කර තිබෙන බව. ඒ වගේම මුදල් සංශෝධන කෙටුම්පතට එරෙහිව පෙත්සම් විභාගයේ අවසන් තීන්දුව කඩිනමින් ජනාධිපතිට සහ කතානායකට කියලා අද වාර්තා කරනවා දිනමින පුවත්පත. කොතලාවල කෙටුම්පත අගෝස්තු 6 වෙනිදා විවාදයට ගන්නා බවත් අද දිනමින පුවත්පත මුල් පිටුවේ වාර්තා කර සිටිනවා. කොතලාවල කෙටුම්පත අගෝස්තු 6 වෙනිදා විවාදයට ගැනීමට නියමිතයි. ඊට පස්සේ අපි තවදුරටත් මේ පෙරලා බලන්නේ ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්තල මොනවද කියලා දිවයින 9 වෙනි පිටුවට යනවා. වාර්තා කරනවා මැද පෙරදිග සහ දකුණු ආසියාතික රටවල් ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය අගය කරනවා කියලා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයා ශාම්නුවන් ගණේවත් අය වාර්තා කර සිටින්නේ. මැද පෙරදිග කලාපීය රටවල් සහ දකුණු ආසියාතික රටවල් ශ්‍රී ලංකාවට ලබා දෙන සහායය අගය කරන බවත් ඉදිරියේදී කලාපීය සහයෝගිතාව සහ අන්‍යෝන්‍ය සුහදතාව වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවීමෙන් කටයුතු කරන බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයා සඳහන් කළා කියලා අද දිවයින පුවත්පත මේ ආකාරයෙන් වාර්තා කර සිටිනවා. ඊට පස්සේ අපි යනවා මව්බිම පුවත්පතේ මුල් පිටුවට. ඩෙන්ගු ගැන කිව්වා බැස්ස එක්ක ඩෙන්ගු පැතිරෙන්න පුළුවන්. හැබැයි පායන ලකුණු තමයි මේ පහළ වෙන්නේ කියලා කියන්නේ. ගාල්ල මාතර හසේ හිරුවට ප්‍රභාවලල්ලක් ඉඩෝරයක පෙරනිමිත්තක් කියලා කුමුදු පුල්ශාන්ත සහ සඳුනි ගමාරච්චි වාර්තා කරන මව්බිම පුවත්පතට ඡායාරූප වාර්තා කරන බෙන්තොට එම් මීගහපොළ ගාල්ල මාතර හසේ සූර්යාවට ප්‍රභාවලල්ලක් තිබුණා. හැබැයි අදත් පේන්න තියනවද කියලා පියවි ඇහින් එහෙමනම් බලන්න යන්න එපා කියලා සඳහන් කරන්නට ඕනේ. ඊළඟට අද මව්බිම පුවත්පතට ගියාම තවදුරටත් පුවත් එහෙම වාර්තා වෙනවා. ඊළඟට අපි යනවා මේ තෝරාගන්නේ අද දිනමින පුවත්පත. දිනමින පුවත්පත සඳහන් කරනවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රකාශයක්. ප්‍රජා ජල ක්‍රමවලින් බොන්න වතුර ටික දෙන්න ක්‍රමයක් අපි හැදුවා කියලා. බොන්න වතුර ටිකක් නැතිව හැමදාම පීඩාව විඳින්නේ ගමේ ජනතාව. මහා ජල යෝජනා ක්‍රමවලින් ආවරණය කරන්න බැරි ග්‍රාමීය ජනතාවට ප්‍රජා ජල ක්‍රමවලින් බොන්න වතුර ටික බෙදා දෙන්න ක්‍රමයක් අපි හැදුවා. මෙහෙම එතුමා ප්‍රකාශ කරන්නේ විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කරමින්. විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතිය මෙතන ග්‍රේටර් මාතලේ වෝටර් සප්ලයි ස්කීම් එක ප්‍රොජෙක්ට් එක මේක දැනට ප්‍රකාශන විදිහට ලංකාවේ විශාලතම ජල සම්පාදන ව්‍යාපාරය. ඒ අනුව ලංකාවේ විශාලතම ජල සම්පාදන ව්‍යාපාරය විවෘත කරනවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා අතින්. මාතලේ විසල් ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් මාතලේ නගරය සහ අවට ප්‍රදේශවලට පැය 24ක කාලයක් අඛණ්ඩ ජල සැපයුම ලැබෙනවා. මේ මගින් ඍජුවම පවුල් 90000ක 3,54,000ක පිරිසකට ජලය ලැබෙනවා. ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් කිව්ව විදියට අපේ රජයේ බලයටපත් වන විට මුළු රටේ නල ජල ආවරණය කරලා තිබුණේ ජනගහනයෙන් 39ක් 40ක් විතරයි. ඒ නිසා ක්‍රමවත් සැලැස්මකට අනුව 100%කට සෑම දිනාටම පිරිසිදු පානීය ජලය ලබා දෙන එක තමයි අපේ අරමුණ. අග්‍රාමාත්‍යතුමා කියනවා මොකද අපිට වෙන මොකුත් එපා බොන්න පිරිසිදු වතුර ටිකක් දෙන්න කියලා තමයි එදා ඔවුන් අපෙන් ඉල්ලුවේ, රටේ ජනතාව ඉල්ලුවේ. ඒ අරමුණට අපි යනවා කියලා අගමැතිතුමා එහෙම සඳහන් කරද්දී ජාතික රෝහල් බිමේ ඉදිකළ නව මෞත්‍රලිංගික ශල්‍ය වෛද්‍ය ගොඩනැගිල්ල අගමැති අතින් විවෘත වෙයි කියලත් අද නුවන් කොඩිකාර වාර්තා කර සිටිනවා. ඊයේ විවෘත වුණා මේ ගොඩනැගිල්ල. ඒ වගේම අගමැතිතුමා කියපු කතාවක් අද දිවෙනු පුවත්පතේ ඇතුලෙන් අපි අවුස්සල එළියට ගන්නවා. ඒ තමයි ඔලිම්පික් හීන බොදවීම ගැන ක්‍රීඩකයන් කම්පා විය යුතු නැහැ. අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වා කියලා නෝමන් පරිවඩන වාර්තා කරනවා දිවෙන පුවත්පතට. ක්‍රීඩාවේ ජය පෙරදුම විඳදරා ගැනීමට පුරුදු වී යුතු බව සඳහන් කළ අගමැතිවරයා ඒ පිළිබඳව වඩ වඩාත් දිරිමත් වී ඊළඟ තරගයට ඉදිරිපත් වී ජය ගැනීමට අධිතන් කළ යුතු බව පැවසුවා. ඔලිම්පික් ක්‍රීඩා තරඟාවලියට ක්‍රීඩකයන් ඉදිරිපත් වීම ඉතා වැදගත් බව සඳහන් කළ අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා ක්‍රීඩාව වෙනුවෙන් රජය විසින් උපරිම සහාය ලබා දෙන බව සඳහන් කර සිටියා. ජයගත්ත වෙලාවට අප්පුඩි ගහනවා විතරක් නෙවෙයි පැරදිල්ල ලංකාවට එද්දිත් අපි අප්පුඩියක් ගහලා පිළිගනිමු කියන එක තමයි අගමැතිතුමා කියන්නේ. පරාජය ජයග්‍රහණයේ සංකේතයක්. පැරදිලත් එහෙම අධිෂ්ඨානයකින් නොනැවතී සහ නොසලී ඉන්න පුළුවන් නායකත්වයක් කොහොමද රටක් ගොඩනගන්නේ කියලා ක්‍රියාවෙන් මුක් කරපු අගමැතිතුමා එහෙම කිව්වා කියලා තමයි නෝමන් පලිහවඩන වාර්තා කර සිටින්නේ අද දිවයින පුවත්පතට. ඊට පස්සේ අපි යනවා අනිකුත් පුවත්වලට. අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්වලයක් තිබුණේ
මාෆියාවක් ගල් අඟුරු බලාගාර ඉදිකරන උදවිය මොකද ඒ මාෆියාව කෝටි කීයක් පාඩු කරාද රටට කියලා දිනවෙන පුවත්පත කිව්වනේ කෝටි 20000ක පාඩුවක් සාම්පූර් බලාගාරය අහෝසි කිරීමෙන් ඊළඟට අද අරුණ පුවත්පත වාර්තා කරනවා චන්ද්‍රවංශ රණසිංහගේ ලිපියක් සූර්ය බල ශක්ති ඝාතන කල්ලියක් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය එම නැත්නම් සෞභාග්‍යයේ දැක්ම මේ පුනර්ජනනීය බල ශක්ති පරිසර හිතකාමී බල ශක්ති ප්‍රභවයන් තමයි වැඩි බරතබල ක්‍රියාත්මක කරන්න ඕනි කියලා රජයේ ප්‍රතිපත්තිය. එනම් සුනිත්‍ය බල ශක්තිය පිළිබඳ මේ රජයේ ප්‍රතිපත්තිය ආපස්සට හැරවීම උදෙසා ක්‍රියාත්මක වන විදුලි මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා කියලා ලිපිය අනාවරණය කරනවා. ඒ හා බැඳුණු දූෂණ වංචා පිළිබඳව තමයි මේ ලියුම්කරු සඳහන් කර සිටින්නේ. ජනතාවගේ බදු මුදල් වැය කොට ඉදිකළ ට්‍රාන්ස්ෆෝමර් ඇතුළු බෙදා හැරීම් ජාලය මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට නොමිලේ තෑගි කරන අරුම පුදුම ව්‍යාපෘතියක් තියෙනවලු. තොග පාරිභෝගිකයන්ගේ වහලවල සූර්ය බල ශක්තිය සවි කිරීම අධෛර්යමත් කිරීමේ කූට සැලැස්මක් තියෙනවලු. තොග පාරිභෝගිකයන්ගේ වහලවල සූර්ය බල පද්ධතිය සවි කිරීම අධෛර්යමත් කිරීමේ කූට සැලැස්මක් තියෙනවලු. ඒ වගේම මෙගාවෝට් 150කට කැඳවූ ටෙන්ඩරයක්වත් දෙවරක් කල නොදවන ලංකා විදුලි බල මණ්ඩලය විනාශකාරී ටෙන්ඩරයකට ලන්සු කැඳවීමේ අවසන් දිනේ දෙවනි වතාවට කල් ලබා දෙනවා කියලා ලියුම්කරු සඳහන් කරනවා. මේ කතාවේ කොයි පැත්තක් තියෙනවද පැති කීයක් තියෙනවද හොයලා බලන්න වටිනවා. කොහොමුණත් සූර්ය බල ශක්ති ඝාතක කල්ලියක් ඉන්නවා කියලා අද අරුණ පුවත්පතට මේ ලිපිය සඳහන් කරනවා. ලියුම්කරුගේ නම සඳහන් කරමු. චන්ද්‍රවංශ රණසිංහ කියන ලියුම්කරුවා මේ ලිපිය සඳහන් කරන්නේ. ඊට පස්සේ අපි යනවා දිව ඉන පුවත්පතට. දිව ඉන පුවත්පත ඇතුළු ජාතික පුවත්පත් බොහොමයක වාර්තා වෙන තවත් කාරණාවක් තමයි කෘෂිකර්ම නිෂ්පාදන කාබනික පොහොර නිෂ්පාදනයේට කෘෂිකර්ම අමාත්‍යාංශය ගිවිසුමකට එළඹෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියකට අත්සන් තබන බව අරුණි බෝගහවත වාර්තා කරන්නේ. කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ජාතික වැඩසටහන හා සමගාමීව කෘෂිකර්ම අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සිදු වුණා. කෘෂිකර්ම ඇමතුමා මේ දවස්වල ඉන්නේ අනුරාධපුරේ. ඊයේ අනුරාධපුරේ ගොවීන් ගාවට ගිහිල්ලා මොනවද තියෙන ප්‍රශ්න කාබනික ගොවිතැන සම්බන්ධයෙන් ඉන්න ප්‍රශ්න මොනවද කියලා ගොවි බිම් වලටම ගිහිල්ලා කතා කරන්න පටන් ගත්තා. මේක හොඳයි. එතකොට ගල් නම් ගල් මල් නම් මල් මේ දෙකම එල්ල කරાવી ශෂීන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරයාත් එක්කම දෙන්න ගිහිල්ලා තිබුණා. ඒ අතරදී තියෙන ප්‍රශ්න ගැන කිව්වා. දැන් උදාහරණයක් හැටියට කොහොමද කාබනික පොහොර වලින් වගා කරන්න පුළුවන්? සමහර ගොවීන් කියනවා වල් මර්ධනය කරන්න බෑ. ගොයමේ වගාවේ වල් මර්ධනය කරන්න බෑ මේ කෘමිනාශක නැතුව කියලා. ඒකට විසඳුම තමයි ජලය කළමනාකරණය කරලා අපේ සාම්ප්‍රදායික ක්‍රම තියෙන ඕන තරම් ඒ ක්‍රමවලින් වල් මර්ධනය කරන්න පුළුවන් කිව්වම සමහර ගොවීන් කියනවා නෑ ඒක එහෙම අමාරුයි. අපි වතුර බෙදලා බැලුවා හරි ගියේ නෑ කියලා. මේ වගේ ප්‍රායෝගික ගැටලු ගැන කතා කරන්න පුළුවන්. ක්ෂේත්‍රයේ සාකච්ඡා කළාම ක්ෂේත්‍රයට ගිහිල්ලා කතා කරාම මේ අතරේ පළමුවරට කාබනික පොහොර යොදාගෙන ලොකු ලුණු වගා කරන ගොවි මහත්තයා ගැන කේ.කේ. ආරිදාස දඹුල්ල ඉඳලා වාර්තා කරනවා. මඩාටුගම ගොවියෙක් කියනවා පළමුවරට කාබනික පොහොර යොදාගෙන ලොකු ලුණු වගා කරන්නේ මමයි. මෙරට ඉතිහාසයේ පළමු වතාවට කාබනික පොහොර පමණක් යොදා ගනිමින් ලොකු ලුණු වගා කිරීමට උත්සාහ කරන ගොවියෙකු පිළිබඳව මඩාටුගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ඒ ගල්කිරියාගම කුඩා ඇලගම ප්‍රදේශයේ පදිංචි ජේ.එම්.කේ. වික්‍රමසිංහ කියන ගොවි මහත්තයා මෙන්න ඒ ආඩම්බරකාර ගොවි මහත්තයාගේ ඡායාරූපයත් එක්කම අද අරුණ පුවත්පත වාර්තා කරනවා. ඊළඟට මුඩු බිමක් ගොවි බිමක් කළ යතිවරයානෝ කියලා ලිපියක් පළ කරනවා. මහනුවර කේල් සුරවීර කාබනික පොහොර පමණක් යොදා ගනිමින් මුඩු බිමක් ගොවි බිමක් කළ යතිවරයානෝ කියලා සෞභාගී දැක්ම යටතේ වත්මන් රජය මගින් ක්‍රියාත්මක කරන වසවිසෙන් තොර රටක් ජාතික ව්‍යාපෘතිය යටතේ කාබනික පොහොර පමණක් යොදා ගනිමින් මුඩු බිමක් ගොවි බිමක් බාටපත් කළ මේ යතිවරයාණන් වහන්සේ අස්කිරි මහා පාර්ශවයට අයිති ඉබ්බාගමුව තලංගමුව වලගම්බාහු රාජමහා විහාරාධිපති අස්කිරි මහා විහාර පාර්ශවයේ කාරක සංඝ සභික පූජ්‍ය වදුරාගල ධම්මාරාම හිමිපාණන් වහන්සේ බව සැමට ආදර්ශයක් දෙමින් උන්වහන්සේ මේ කාරණාව ඉටු කරන බව අද මව්බිම් පුවත්පතට වාර්තා කරනවා කේ.එල්. සුරවීර. කාබනික පොහොර නිෂ්පාදනය කරන්න ගියාම කුණු කසල ඉබේම නැති වෙනවා. කසල ප්‍රශ්නයට විසඳුම් වෙනවා. හැබැයි එහෙම වුණත් වලල්ලාවිට කසල කළමනාකරන ව්‍යාපෘතියේ කුඩම්මාගේ සැලකිලි කියලා ප්‍රාදේශීය සභාපතිතුමා නහයෙන් අඬනවා මෙන්න තමන්ගේ දුක කියනවා. සේවක හිඟේ නිසා දවසකට නිපදවන්නේ කිලෝ 60යි. සේවකයන් අලුතෙන් ගන්න බැරි චක්‍රලේඛ හරස් වෙලා තියෙනවා. කුඩා පළාත් පාලන ආයතන වලට අපිට වඩා සම්පත් තියෙනවා. මෙහිම සඳහන් කර සිටින්නේ මේ දුක් ගැන විල කියන්නේ වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි ප්‍රියංග අතකොරල මහත්මයා වලල්ලාවිට කසල කළමනාකරන ව්‍යාපෘතියට කුඩම්මාගේ සැලකිලි කියලා වාර්තා කරනවා. ඒ අතරේ
මුඩුබිමක් ගොවිබිමක් කරපු යතිවරයාණන් වහන්සේ නමක් පිළිබඳව අපි කතා කළානේ. ඊළඟට ළමා අපයෝජන චෝදනා ලද විදුහල්පති හිමි නමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නයි විරෝධතාවක්. ළමා අපයෝජන චෝදනා ලද විදුහල්පති හිමි නමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නයි මේ පොළොන්නරුවේ තුෂාර තෙන්නකෝන් වාර්තා කරන්නේ. හිඟුරක්ගොඩ ප්‍රසිද්ධ පාසලක විදුහල්පති හිමි නමකට නීතිය ක්‍රියාත්මක කරන්න ඉල්ලා ඊයේ උදෑසන හිඟුරක්ගොඩ නගරයේදී පැවැත්වුණු උද්ඝෝෂණය සම්බන්ධයෙන් ඒ වගේම ළමා අපචාර පිළිබඳව ළමයින් යොදාගෙන සිදු කරන විවිධ අපරාධ පිළිබඳව ආනාවරණ වෙන්න පටන් ගත්තා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා පොලිස් අපරාධ සහ රථවාහන දිසාව බාරව පත් වුණාට පස්සේ මේ පුවත් වැඩිපුර වාර්තා වෙන්න පටන් ගත්තා. පරීක්ෂණ ශීඝ්‍රයෙන් වර්ධනය වුණා කියලා තමයි පුවත් දුටුවම් පෙන්නේ. SDIG අජිත් රෝහණ ඒකුවේ සීනියර් DIG කියන එක නෙමේ SDIG අජිත් රෝහණ ජාතික ළමාරක්ෂණ අධිකාරිය අධ්‍යක්ෂ පදවියකටත් පත් කළා කියලා අද දිවයින පුවත්පත වාර්තා කර සිටිනවා. එහෙම පුවත් අතර තවත් පුවත් තියෙනවා. දරියකට අතර කරපු සල්ලාලයෙක් කොහොමද කොට වුණේ කියලා වාර්තා කරන්න පුළුවන්. ඔන්න බලලා මල්ලෙන් එළියට පැන්නා. හරි මේ විරාමයෙන් පස්සේ කියන්න කියලා හිටියේ කමන්නේ. දැරියකට කළ අතවරයක් කොළ කෑල්ලකින් එළියට ළඟම නෑන් දෙදෙනෙකු සමග තරුණයෙක් අත්අඩංගුවට කරන්දෙනී එම් සුසිල් ප්‍රියන්ත වාර්තා කරනවා. ඒ දැරියකටනේ 6 මාසේ බිලිදෙක්ට අම්මා කෙනෙක් කරපු මහ පොළව නූල්ලන අපරාධයකුත් වාර්තා කරනවා. මේ වාර්තා කරන්නේ ඇයි කියන එක ඔබට හිතන්න පුළුවන්. මේ ධර්මද්වීපයෙන් වාර්තා වෙනවා 6 මාස බිලිඳාට දසවදදී ආච්චිගේ නිවසේ දමා ගිහින් දරුවාගේ ශරීරයේ සපා කෑම් හා පිලිස්සුම් තුවාල ටීකේ බර්නාඩ් ජයල ඉස්සංග පවුලු හේවා කටුනායක ඉඳලා වාර්තා කරනවා. තමාගේ අතදරුවා දරගෙන පෙම්වතුකු සමග පැන ගිය තම බිරිඳ පෙම්වතා සමග එක්ව දරුවාට වදදී සපා කෑම් සහ පිලිස්සුම් තුවාල සහිතව දරුවා ඇගේ මවගේ නිවසේ දමා ගොස් සිටියේදී දරුවාගේ පියා විසින් දරුවා ජයල පොලිසියට රැගෙන විත් බිරිඳටත් ඇගේ පෙම්වතාටත් එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති බව ජයල පොලිසිය සඳහන් කර සිටිනවා. තමන්ගේ දියණිය තවත් පුද්ගලයෙක් එක්ක කළු පාට කාර් එකකින් ඇවිල්ලා ඇගේ දරුවා තමන්ගේ නිවසේ බලෙන්ම දාලා ගියා කියලා මිත්තණිය කියනවා. අම්මගේ ගෙදර දාලා යන්නේ. දරුවාගේ මවද මද්ද්‍රව්‍ය ජාවාරම් කිරීම පිළිබඳ රිමාන්ඩ් භාරයේ සිට පැමිණි අයෙකු බව වාර්තා වන බව ජයල පොලිසිය සඳහන් කරනවා. සයිමස් බිලිඳාට දසවදදී ආච්චිගේ නිවසේ දමා ගිහිල්ලා. ඒ අතරේ උද්ඝෝෂණ වර්ජන ගැන කතා වෙනවා. ගුරුවරුන්ගේ රැලි ගැන කතා කරනවා. ගුරුවරයෙක් විදියට තමන්ගේ වෘත්තිය ආරම්භ කරලා අධ්‍යාපන අමාත්‍යවරයා දක්වා ඇවිත් අධ්‍යාපනයට ලොකු වැඩ කළ ගාල්ලේ රිචඩ් ගැන අද කෘතවේදී ලිපියක් එම් තාරික් පළ කරනවා දිනමින පුවත්පතට. ආචාර්ය රිචඩ් පතිරණ හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා පිළිබඳව. විශේෂයෙන්ම ලිපිකරු ක්ෂේත්‍රයටත් වඩා අඩු වැටුප් තලයක් තිබූ තත්ත්වයක් තුළ ගුරු සේවයට ගෞරවයක් ඇති කරමින් ගුරු සේවා ව්‍යවස්ථාව පිහිටුවා ඉහළ වැටුප් තලයක් ඇති කිරීම මෙරට ගුරු ඉතිහාසයේ නොමෙන කෙන කටයුත්තක් ලෙස සඳහන් කළ යුතුය. යනෝ ගුරු වැටුප 3 ගුණයකින් වැඩි කිරීමට එතුමන් කටයුතු කළේ. එපමණක් නොව විදුහල්පති සේවා ව්‍යවස්ථාව ආරම්භ කර වෘත්තීය ගෞරවය රැක ගැනීමට කටයුතු වන අන්දමට වැටුප් තලයක් ඇති කළේය. 1994 පසුව මේ වනතෙක් ශ්‍රී ලංකාවේ ගුරු වෘත්තිය සඳහා විධිමත් සහ සාධාරණ වැටුප් ක්‍රමයක් ඇති කළ අමාත්‍යවරයා රිචඩ් පතිරණ බව සඳහන් කිරීම වඩාත් නිවැරදි වේ කියලා එම් තාරික් සඳහන් කරනවා. වර්තමාන වැවිලි අමාත්‍යතුමාගේ දොස්තර රමේෂ් පතිරණ ඇමතුමාගේ තාත්තා ගාල්ල මිනිස්සු විශේෂයෙන්ම දන්නවා. අක්මිමන මිනිස්සු විශේෂයෙන්ම දන්නවා රිචඩ් මහත්තයා කවුද කියලා. ඊළඟට එහෙම එද්දි ITN නාලිකාවේ මොකද්ද මේ සිද්ධ වෙන පෙරලිය කියලා ඔන්න මව්බිම වාර්තා කරනවා. ITN නාලිකාවේ සිදුවන වෙනස මොකද්ද? අද සුරස අතිරේකයේ සියල් සපිරි කලා රස අතිරේකයේ සමන් ප්‍රියංකර නම්මුණගේ සංස්කරණය කරන අද සුල්තත් රෝහණ ස්වාධිනෘපාණයේ සභාපතිතුමා එක්ක කරන සාකච්ඡාවක් පළ වෙනවා. විශේෂයෙන්ම ටෙලිනාට්‍ය ඔස්සේ කරන පරිවර්තනය පිළිබඳව එතුමා අදහස් දක්වනවා. අද මේක ව්‍යාපාරයක් කරගෙන සල්ලි හොයන්න විතරයි ටෙලිනාට්‍ය වලින් බලන්නේ. ඉතින් එදා දවස් 3ක් අරගෙන එක කොටසක් රූපගත කරන්න ගත්ත කාලය අද දවසකට සීමා වෙලා. නිර්මාණාත්මක භාවයක් නැහැ. රංගපාලන නළු නිළිය පවා කියන්න තියෙන දෙබස් ටික දකින්නේ රඟපාන්න ගියාම. අපි මෙන්න මේ தત્ත්වය තමයි වෙනස් කරන්න හිතුවේ. ඒ අනුව අද ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වෙන සකර්ම තාදී සැප්තැම්බරේ දිගු දවසක් දූවිලි සුළඟ කොළඹ ඉතාලිය ඉස්කෝලේ කාලේ සකුරා
පියාපත් ඊට පස්සේ පෝක් විදිය මේ වගේ ටෙලිනාට්‍ය වගින් ලංකාවේ ටෙලිනාට්‍ය කලාවට නව පිටුවක් පෙරනවා. ඒ වගේම එතුමා කියනවා මම ජයන්ත චන්ද්‍රසිරි බර්ට්‍රම් නිහාල් දයාරත්න රටගෙදර සරත් ධර්මසිරි සුදත් දේවප්‍රිය වගේ තවත් බොහෝ දෙනෙකුට කතා කළා. මට ඕනේ හොඳ හරවත් ටෙලිනාට්‍ය ITN එකෙන් පෙන්වන්න. එතකොට සමස්ත රූපවාහිනී පද්ධතියටම මේ ප්‍රවණතාව ඇති වෙයි කියලා එතුමා විශ්වාස කරනවා කියලා ITN නාලිකාවේ සිදුවන වෙනස මොකක්ද කියන ලිපියේදී පැහැදිලි කරනවා. සංස්කරණය කරන්නේ සමන් ප්‍රියංකර නම් මුනිගේ. කාටුන් බලන්න නෙවුනි වෙලා කාටුන් බලන්න යද්දී අද කාටුන් වලත් යුතුයකමක් ඉෂ්ට කරන්න පුළුවන්. අපි කාටුන් බලන්න කලින් බන්දුල ගුණරත්න ලිපියක් ලියනවා දේශවංශය කියන අද දිනමින පුවත්පතේ අතිරේකයට ඇත්ත පැත්තගත් යූනුස්. මෙන්න යූනුස් දර්ශන කපුගේගේ කාටුන් සිතුමකින්ම යූනුස් මෙහෙම කෙනෙක්. ජෙෆ්රි යූනුස් උපන්නේ 1934 කොළඹ මරදානය. ප්‍රෙස්බිටේරියන් සහ වෙස්ලි විදුහල් වලින් උගත් හෙතම ඔබ්සර්වර් පත්‍රයේ ළමා පිටුවට එදා කාටුන් ඇන්දේ පාසල් වියේදීමය. ඔබ්සර්වර් ළමා පුවත්පතෙන් ඔහු එළි දැක්වූ දක්ෂතා හේතුවෙන්ම පාසල් යුගය නිමා කරද්දීම ඔහුට දේශපාලන කාටුන් ශිල්පියෙකු ලෙස ලේක්හවුස් ආයතනයේ තිනකරන් දෙමළ දිනපතා පත්‍රයේ කාටුන් ඇඳීමට ඉඩ ලැබෙන. වරින් වර ඔහු ඩේලි නිවුස් පත්‍රයටද දේශපාලන කාටුන් ඇන්දේය. එහෙත් ඔහුගේ කාටුන් පැවති ආණ්ඩුවටද රිදවීමක් විය. එනිසා ඔහු කෙටි කලකින් තිනකරන් පත්‍රයේ ව්‍යාපාරිකංශයේ සිට ඇඳීමට ගියේය. මේ විදිහට ගිහිල්ලා අන්තිමට ඔහු ඇත්ත පත්‍රයට ඇඳාගත්තේ ලේක්හවුස් ආයතනයේම සේවය කර ඉවත්ව ගිය දක්ෂ පත්‍ර කලාවිදියෙකු BA සිරිවර්ධන මහතාය. සිරිවර්ධන මහතා ඇත්ත පත්‍රයේ කතුවැකිලියද්දී ඒ අනුව යූනුස් නීතිපතා ඇත්ත පත්‍රයට කාටුනයක් ඇඳේය. ඔහුට අනිකුත් කතෘ මණ්ඩලයකයන්ටද ජාඩියට මූඩියසේ ගැලපුණි. ඔහු අනිකුත් පත්‍රකරුවන්ටත් ජාඩියට මූඩියසේ ගැලපුණා. ඔහු ඇඳි බොහෝ කාටුන් එකල සමාජවාදී රටවලින් ප්‍රකාශයට පත් කරන ලද බොහෝ පුවත්පත් තුළ පළවිය. ප්‍රතිභාපූර්ණ දක්ෂ දේශපාලන කාටුන් ශිල්පියෙකු ජෙෆ්රි යූනුස් මහතා අද අපාතර නැත. එහෙත් ඔහු පුවත්පත් පිටු අතර ඉතිරි කර ගිය කාටුන් අදත් අප පිනවන්නට සමත්ය කියලා බන්දුල ගුණරත්න ලියන ලිපිය අපි කෘතවේදීව සඳහන් කරනවා. ගුණවර්ධන කියලා කියවන බන්දුල ගුණවර්ධන කියලා. බන්දුල ගුණවර්ධන එතුමාගෙන් තමයි කාටුන් පටන් ගන්න තියෙන්නේ. කාටුන් බලමු. ට්‍රැෆික් පොලිසිය මහත්තුරුන්ගේ රස්සාව බන්දුල ගුණවර්ධන ඇමතුමා බාර අරගෙන කියලා තමයි අංජන ඉන්ද්‍රජිත් කියන්නේ. රතු කැකුළු 88යි සුදු කැකුළු 92යි නාඩු 98යි හරවන්න සතොස පැත්තට කියලා අර පොලිසිය මහත්තුරු හන්දියේ ඉඳගෙන අතදික් කරන පොලිස් රාලහාමි වගේ බන්දුල ඇමතුමා ඔන්න සතොස දිහාවට අතදික් කරනවා බෝඩ් එකත් අතේ තියාගෙන. MD විරත්නගේ කාටුන් එක මව්බිම් පුවත්පතෙන් තෝරගන්නවා. දැන් ජනාධිපතිතුමා සල්ලි හොයාගෙන කල්පනා කරද්දී රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන මෙන්න තැන IMF එක ලෝක බැංකුව. ලෝක බැංකුවට ගියා නම් ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා ඊයේ පෙරේදා කිව්වේ. අංජනගේ කාටුන් එක දිනවෙන පුවත්පතේ පොකට් කාටුන් එක රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ඒමට නම් අප අලුත් යුගයකට ආයත් කියන්න වෙනවා. රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ඒමට නම් අප අලුත් යුගයක සිටින බව දැනගත යුතුයි කියලා රනිල් කියනවා. පක්ෂයේ වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ගන්න එක ගැනත් ඒකම තමයි කියන්න තියෙන්නේ. ඇයි එහෙම හැඟීමක් නැත්te කියන එක තමයි අංජනට හිතෙන්නේ. ඊළඟට MD විරත්නගේ පොකට් කාටුන් එක තෝරගන්නවා මව්බිම් පුවත්පතෙන්. දන්නේ නැති නිසායි අහන්නේ නැන්දේ. මොකද්ද සිරිපාල? දැන්වත් සමාජගත වෙලාද? දන්නේ නැති නිසායි අහන්නේ. මරිසිපාල කාටුන් එකේ තෝරගත්තේ අද MD විරත්නගේ. ඊළඟට ඕකයි තත්ත්වය තෝරගන්නවා අනුරාධ හිරිපිටියගේ දිවයින පුවත්පතේ. හරින් පැය 5ක් CIDA සිට උත්තර බැඳන් එන විට ඇරාකට මල්ලියේ බෝඩිමට එන්නයි විනෝදෙට රංජන් කෑගසා කිව්වා ලතාවට. රංජන් එහි ඉඳන් ලියුමකුත් එව්වා කියලා අද ජාතික පුවත්පත් වල වාර්තා කර තිබුණ විශේෂාංග ලිපිය අතරේ මල්ලියේ බෝඩිමට එන්න කියලා අයියා රංජන් අයියා හරින් මල්ලිට කෑගසා කියනවා කියලා තමයි අනුරාධට හිතෙන්නේ. අනුරාධගේ කවියේ. ඊළඟට අපි යනවා හුරේරා පොකට් කාටුනේ තෝරගන්නවා අරුණ පුවත්පතේ හසන්ත විජේනායක නිර්මාණය කරන්නේ. අපි කරන වැඩ මාධ්‍ය වලින් පෙන්වන්නේ නැහැ කියලා ගොඩ හේවා කියනවා. මාධ්‍යෙන් වාරකන් පෙන්වුවේ නැති එකද ප්‍රශ්නේ සර්? එහෙමයි අහන්නේ අද හසන්ත විජේනායක. ඊළඟට අපි යනවා
අරුණ පුවත්පතේ රංචගොඩ ළමයා ලියන කවි දෙක නූතන තාක්ෂණයෙන් සන්නද්ධ වුණු මාධ්‍ය කේන්ද්‍රයක් අලුත් ජනපතිට සාදා නිමවා ඇති වග විගස ඇස ගැටුණි ඒ ගැන අපේ අදහස මෙසේ පළගස්සමු. ඒ ගැන අපේ අදහස පෙළගස්සමු මෙසේ. රටේ අලුත් නිපැයුම් හා ඉදිරි මඟ දියුණුව වැනි දෑ පිළිබඳ නැවුම් පුවත් ජනතාවට රටට ආයුතු වන්නේය නිතරම අසන දකින කතාවලට වඩා. නිතරම දකින කතාවලට වඩා එක එක්කෙනාගේ පිට කහන කතාවලට වඩා රටේ අලුත් දෑ නිපයන හැටි රටේ ඉදිරි මත ගැන තමයි දැනගන්න ඕනේ කියලා තමයි රංචගොඩ ළමයට හිතෙන්නේ. ඊළඟට දාසට මුණ ගැහිලා එහෙම නැත්නම් සුවාරිස්ට මුණ ගැහිලා රනිල් වික්‍රමසිංහ මහත්මයා පෙරමුණු හදාගත්තට දිනා ගන්න බෑ. එතුමා කියනවා. ඔව් තැටිය රත් කරගන්නකම් ඉන්නත් එපා. පෙරමුණු හදාගත්තට වැඩක් නෑ. තැටිය රත් කරගන්නත් ඉන්නත් ඕන. තැටිය රත් කරගන්නකම් ඉන්නත් ඕනේ. ඔලිම්පික් තරඟවලට සහභාගී වෙන එකත් වටිනවා. දිනුවේ නැතුණාට කමක් නෑ කියලා අගමැතිතුමා කියනවානේ. මේ අපේ පවිත්‍ර නෝනා ඔලිම්පික් දුවනවද කොහෙද? ඉස්සර එක තැන දිව්වා පැණිය වටේ. දැන් එන්නත කියන ට්‍රැක් එකට වැටිලා ඕන්න වේගෙන් දුවනවා කියලා තමයි අද පුවත්පතට කාටුන් අදින අංචනට හිතෙන්නේ. ඊළඟට අපි විදුර අබේනායකගේ දවසේ පද 4 නිම කරන්න රැස්සි. දවසේ පද 4 විදුර අබේනායක මව්බිම් පුවත්පතට ගොනු කරන්නේ. කුමතට වැටි වැටුප් ගුරුවරුන්ට දෙන්නේ SB අවි අමෝරා හරහට ඉන්නේ නැතිවට ඇමතිකම ඔහු දුකෙනුයි ඉන්නේ කම්කරු ඇමතිකම පමණයි ගැලපෙන්නේ. එහෙම ගියාම SB ඇමතිතුමාට කම්කරු ඇමති තමයි සුදුසු වෙන්නේ කියලා විදුර අබේනායකට හිතෙනවා. ප්‍රියන්ත දවස් කිව්වේ අපි සාමාන්‍යයෙන් මේ විදුර අබේනායකගේ කවියෙන් ඉවර කරමු කියලා මිනිත්තුවක් ඉතුරු තියෙන නිසා ෆ්‍රයිඩේ බුලට් එකෙන් ප්‍රියන්ත කොඩිප්පිලි ගහනවා. ජගතෙක් නිසා ඉකොනොමියේ හිල් වහන ආවිගසින්ම දෙනවා කිව්වේ සහන ආවත් අරන් වගේ ඇල ඩින්ගේ පහන නැතිබරි කතා අපි දැන් ටික ටික අහන. මේ පාර ෆ්‍රයිඩේ බුලට් එක බැසිල් ඇමතිතුමාට ප්‍රියන්ත කොඩිප්පිලි තිබ්බේ. ඊට පස්සේ අපි දැස්සි නික්මෙන්න හෙට අනිද්ද සතියන්තයක් බලාගෙන ඉන්නේ සංචරණ සීමා ලිහිල් වෙයිද පළාත් සංචරණ සීමා ලිහිල් වෙයිද කියලා. හැබැයි ඊයේත් වාර්තා වෙච්ච ප්‍රමාණය කීයද කියලා අපි කිව්වනේ. ඒ නිසා සංචරණ සීමා තිබුණත් නැතත් වඩාත්ම වැදගත් වන්නේ අර පුද්ගල පාලිත විනයට වඩා ස්වයං පාලිත විනය. අපි ආරක්ෂා වෙමු. අපේ විමසිල්ල රටේම සැනසෙල්ල බවට පත් වෙයි. ඔබට නිරුපද්‍රිත දවසක්. ආයුබෝවන්.